समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुक्तं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स ए भाग्यवतु अरिहतु तथागत अमामैनी सम्मा සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. සෝ භගවා බුද්ධෝ ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ. ඉතිපි අරහං මුළු ලෝවැසියන් විසින් කරන ලද ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවට සුදුසු හේිනොත් තමන් රහසින්වත් පවු නොකරන හේිනොත් රාග ද්වේෂ මෝහ යනාදී කෙලෙසුන් කෙරෙන් සපුරාම දුරු වූ හේිනොත් කෙලෙස් නැමැති සතුරන් නැසූ හේිනොත් අවිජ්ජා සංඛාර නැමැති නාභි ඇති ජරා මරණ නැමැති නිම්වලලු ඇති ආශ්‍රේ සමුදය නැමැති අකුරෙන් විද තුන්ලෝ නැමැති රියෙහි යොදන ලද සංසාර නැමැති චක්‍රයාගේ කුසල කුසල කර්ම නැමැති අර බෝ මැඩදීම සීල නැමැති පොළොවෙහි වීරය නැමැති පයින් සිට ශ්‍රද්ධා නැමැති හස්තයෙන්ගත් කර්මක්ෂය කර ඥාන කියන පොරවෙන් පලා සුණු විසුණු කොට මූලෝච්චින්න කළ හේින්ද මේ සියලු කාරණයෙන් පරිපූර්ණ අර්ථයෙන් මාගේ ස්වාමිදරුවාණන් වහන්සේ අරහං නම් වනසේක අරහං වනසේක අරහං වනසේක. ඒ නිසාම කියනවා මෙන්න මේ විදිහට ආරකත්තා හතත්තාච කිලේසාරී නසෝ මුනි හත සංසාර චක්කාරෝ පච්චයාදීන බාරහෝ නරභෝ කරෝති පාපානි අරහං තේන පෞච්චති. සුපින්වත්නි, අද මේ ඉරුදින සතියන්ත දවසේ මඳ සීත සුළං වැලි හමා යන දහසක් බුදුන් බුදු වුණ හිමිදිරි පාන්දර යාමි ඔබ සෑම දිනාගේම සහ ශ්‍රවණය කරන්නා වූ ලෝකේ වාසය කරන බොහෝ සත්වයන්ගේ හිතසුව පිණිස ගතසුව පිණිස නිදුක් නිරෝගී බව පිණිස අරමුණු කරලා සිදු කරන මේ සද්ධම්ම ශ්‍රවණ විශේෂ බුදුගුණ භාවනා පන්තිය දිනපතාම පැවැත්වෙනවා. අද මේ ධර්ම දේශනාව මූලිකවම සිද්ධ කරන්නේ පරම පවිත්‍ර චේතනාවෙන්. ඒ දවස්වල ඊටාම ටික දෙනෙකුට ශ්‍රවණය කරන්න ලබා දෙන අදහසින් තමයි අප්‍රේල් මාසයේ මුල් සතියේ මේ වසරේ මේ භාවනා පන්තිය ආරම්භ කෙරුණේ. සද්ධම්ම ශ්‍රවණං බුදුගුණ භාවනා පන්තිය ආරම්භ කරන්නට විශේෂ හේතුවක් තියෙනවා සුපින්වත්නි. මේ දේශනය බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඔබට කියා දෙන අප විශේෂින්ම දානේ සිත අලවලා වාසය කරන කෙනෙක්. කාටද දන් දෙන්නේ? කොහොමද දන් දෙන්නේ? මේක තමයි මූලික සිතුවිල්ල කොයි වෙලාවෙත් අපේ සිතේ බලපවත්වන. ඒ නිසා වර්ෂ 2019 වෙසක් පුන් පොහොය දවසේ ඉඳලා 2022 පෙබරවාරි මාසයේ දක්වාම
ස්වර්ණමාලී චෛත්‍ය වර්ණාව කියන මහානීය පොත් වහන්සේලා අපිත් එක්ක එකතු වුණ ශාසනස්තිකාමී උපාසක උපාසිකාවන්ගේ නොමසරු දායකත්වයෙන්ුත් එකතු කර ගනිමින් පොත් වහන්සේලා 14500කට අධිකව ධර්ම දානය කරලා තිනවා. ඒ වගේම දෙවනුව සම්පාදනය කරනු ජයශ්‍රී මහා බෝධි වර්ණාව මංගල මුද්‍රණය පිටපත් දහසක් සඳහා ජී.ඒ. දමයන්ති මහෝපාසිකාව රුපියල් ලක්ෂයකට ආසන්න පිරිවැයක් දැරුවා. පොත් වහන්සේ මුද්‍රණයට බාර දෙන්නේ හෙට කියලා අද දවසේ ඒ දායකත්වය නිර්වුල්ව ලබා දෙමින් දැක්වූ විස්මිත වූ දායකත්වයේ නිසා මේ පොත් වහන්සේ මුද්‍රණ වාර 3කදී 3000කට අධිකව ධර්ම දානය වුණා. ඊළඟට උදා වුණ 2021 වසරේ වෙසක් පොහොය දවසේ අපිට හැමෝටම සුවිශේෂී දවසක් මහෝත්තම වූ බුදුගුණ කියා දෙන අලංකාර මහානීය පොත් වහන්සේ බුදුගුණ හේවත් බුද්ධානුස්සතිය මංගල මුද්‍රණය දහසකින් ආරම්භ වෙලා කඩවත ඉහළ බියන්විල එම්.ඒ. රෝහිණී මහෝපාසිකාව පොත් වහන්සේලා 1000ක් දායකත්වයේ දරුවා. වෙන්නප්පු එම්. ස්වර්ණපාලී මහෝපාසිකාව පොත් වහන්සේලා 1000ක් ධර්ම දායකත්වයේ දරුවා. ඒ වගේම කඩවත ධම්මිරණ සිංහ මහෝපාසිකාව කිසිම දුක් ගැනවිල්ලකින් තොරව Taman දුක් මහන්සියලා උපයපු ධනෙ යොදවලා පරිත්‍යාග කරලා මේ පොත් වහන්සේලා 1000ක් ධර්ම දානය කළා. ඒ වගේම වෙන්නප්පුව රාණියම්ම අශෝකා නැගිනිය ශ්‍රියාලතා විශ්‍රාමික ගුරු මාතා වැතුරු බොහොම නම් කියපු නොකියුණ අය බොහොම ඉන්නවා. ඒ සියලු දෙනාම සද්ධාවත් උපාසක උපාසිකාවන් මේ අයගේ නොමසරු දායකත්ව පූජා මහිමයෙන් පොත් වහන්සේලා 4000ක් පමණ සුපින්වත්නි සාමාන්‍ය තැනක නෙමෙයි විශ්වයේ සුවිශේෂීම ස්ථානයේ වන මේ මගුල් සක්වල පිහිටි බුද්ධ ඥාණයෙන්ම පැහැදිලිව අනාගතය දැකලා ඒ පාරිශුද්ධ වූ බුදු සිතින්ම සිතලා බුදු මුවින්ම පංචමහා අධිෂ්ඨානයන් දේශනා කොට වදාළා වූ පරිදි පසු කාලීනව අප දුටුගැමුණු මහා නිරිඳුන් විසින් නිර්මාණය කරන්නට යෙදුණු ස්වර්ණමාලී නම් වූ අසදෘස මහා චෛත්‍යරාජානන් වහන්සේ අභිමුව තමයි මේ පොත් වහන්සේලා දහසින් දහස සාදර ගෞරව බහුමාන පෙරදරිව වඩමවාගෙන ගිහින් තෙරපෙන මහා සෙනග මැද්දේ අයිනක ඉඳගෙන කිසි අහිතක් කුසීතකමක් නැතුව අවුරුදු 2කමාරක් වැනි කාලයක් ඇතුලේ නිර්ලෝභීව ධර්මදාන පෙළහර කරපු පොත් වහන්සේලා 21500කට වැඩි මිසක් අඩු නෑ. ඉතින් සුපින්නාත්නි මුල් කාලේදී විවිධ බාධක කරදර මැද්දේ තමන්ගේ ස්වකීය රැකියාව කරමින් ඉඳලා ඇවිල්ලා මහන්සි වෙලා ඉඳිද්දී බණ පොත් දහස ප්‍රමුඛව අපවත් මහසෑය කරා සපත් වන්නට ප්‍රවාහන පහසුකම් ලබා දුන්න වෙන්නප්පුවේ ලීමා ටයිටස් යුවල අදත් බොහොම ආදර ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕන. ඒ සුපින්වත් දෙපළකින් පස්සේ මේ මහා කාර්යය දරාගත්තේ ගම්පහ පුලස් තිලංකා තිලක මහ යෝධයාණන්. ඒ මහේශිකාව ඒ පවුලේ දරුවන් බව කිව්වොත් අතිශයෝක්තියක් නෙමෙයි. මක් නිසාද රුපියලක් අහිමි වෙන තැනදී පවා වියරු වැටෙන හිමිදිරියේ අවදි වූ තැන් පටන් ධනට පිනට අදිමදි කරමින් ලාභ ගැනම සිතන පතන වෙහෙසෙන සමාජයක දරුවනේ අපට මේ බුදු සසුන බබලවන මහා යුද්ධයේදී සහාය යෝධ සෙනෙවියන් ලෙස අනලස්සම එක මොහොතකද ප්‍රමාදයක් නැතිව අපිව සැකයට භයට පත් කරන්නේ නැතුව ඒ අය කිසි අපහසුාවක් පළ නොකර වචන මාත්‍රයකින්වත් නැති බැරි කන් නොකිය මහත් සතුටින්ම ස්වකීය දායකත්වයේ ඇඟ මස් දන් දුන්නාසේ ලබලා දුන්නා මේ මහානීය කාර්යයට. සොපින්නාත්නි මේකට කියනවා න්‍යායෙන් දන් දීම කියලා. න්‍යායෙන් දන් දීම. කරුණු ඇතුව, හේතු ඇතුව, සාධක ඇතුවයි දන් දුන්නේ. අනලස්සයි දන් දුන්නේ. මතු ලෝකයට බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා පිහි කරන මහා පුණ්‍ය කර්මය තමයි ධර්ම දානය. සොපින්නාත්නි දන්නේ අඳුරන්නේ නැතුව මූණු පොතෙන් අපහා එක්ුණ ධර්ම දානය කරන මේ අත්දැකීම ලැබුව කුරුණෑගල මොනිකා ගුණවර්ධන
නැගෙනිය, ඒ අම්මා, දරුවෝ, ඒ වගේම කළුතර පසන් පෙරේරා, එතුමාගේ ශ්‍රද්ධාවත් අම්මා, ඒ වගේම පින්කම් වලට එකතු වෙන සහපිරිවර. මේ සුපින්නත් අයට මේ බණ ඇහෙද්දී එදා තමන්ගේ අතින් ධර්ම දානය කරපු ආකාරය මෙවි පේන සත්‍යයක් ඒක. හැමෝගෙම ඇඟේ හිරිගඩු නැගිනවත් ඇත්තක්මයි. ඇස් වලට කඳුළු නැගිනවත් සත්‍යක්මයි. ඒ ඇයි එදා තමන්ගේ අතින් කළේ අටමහා කුසලයක් කියලා කියවෙද්දී නේද? මියගිය අතීතයේ පිළිබඳව වුණත් කිසි දුකක්, කනගාටුවක්, බයක්, සැකයක් ඇති වෙන්නේ නැහැ. සතුටක්මයි ඇති වෙන්නේ. මේ තම තමන් දායක වුණේ අනන්ත අප්‍රමාණ අප්‍රමේය වූ විපාක තියෙන අටමහා කුසලයකට නේද කියලා. ඒ කුසල ශක්තිය පිළිබඳ තුන් ආකාරයකින් කියවෙනවා. රහතන් වහන්සේ කෙනෙකුටවත් විපාක ශක්තිය ප්‍රකාශ කරලා අවසානයක් කරන්න බෑ පින්වත්නි. ඉතින් අද දින සද්ධම්ම ශ්‍රවණම් බුදුගුණ දේශනේ ආරම්භයේදීම ඇයි කියනවා නම් මේ අපේ මහා දායක දායිකාවන්ගේ වීර චරිතාපදාන අගය කරමින් සිහිපත් කරන්නට විශේෂ හේතු තියෙනවා. කෘතවේදී බව. ඒ අය නිසයි මේ වගේ මහ විශාල අත්දැකීම් ලෝකයට ගෙනියන්නට අපට පුළුවන් වුණේ. අපේ පුද්ගලික ශක්තිය පමණක් මූලික වුණාට ඒ හැමෝගෙම දායකත්වයේ පසු කාලයක ලැබිලා මහා ධර්ම දාන පෙළහරක් කරමින් සම්මා සම්බුද්ධ ශාසනය බබලවන්ට හැකියාව ලැබුණා. මේ හැමෝගෙම අපි කලින් අඳුරන්නේ නැහැ. ඒ කාලේ ඒ නමුත් සම්මා සම්බුද්ධ ශාසනය බබලවන්ට මේ අයගේ තෙල් මල් සුවඳ දුම් පූජා යනාදී ආමිෂ පූජා කරනවාටත් වඩා ඒවායේ යෙදෙන අතරේ ඒ ඉක්මවා ගිය ප්‍රතිපත්තිමය පූජාවක් උත්තරීතර මහෝත්තම මහානීය කාර්යයක් වශයෙන් මා විසින් සිදු කළ යුතුයි කියන චේතනාව ඒ හැමෝගෙම සිත් තුළ තිබුණා. දිය යට නොපිපුණ සියපත් වගේ. ඒ විතරක් නෙවෙයි අපි ගුරුවර භාවයෙන් යුතුව මූලික ආදර්ශය වෙමින් දුන්නෙන් මිදී ගිය ඊතලයක් වගේ වේගයෙන් එම කටයුත්තේ යෙදෙමින් ඒ වගේම විනිවිද භාවයේ ඇතුව ධර්ම දාන කටයුතු කරද්දී බොහෝ දෙනාට මේවා නිරීක්ෂණය වෙනවනේ. මේ නිරීක්ෂණය කරපු බොහෝ දෙනාට අපගේ මේ ක්‍රියාකාරීත්වයේ සුන්දර අත්දැකීමක් වුණා. අභිනවයෙන් පිබිදලා ආපු සංකල්පයේ මේ අලුත් එකක් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්ම දාන සංකල්පේ ඒ ක්‍රියාවලිය නැවත පිබිදුණා. තමන්ගේ සසර පාරමිතා පුරා ගන්නට ආපු අපිත් එක්ක දායක වුණ නම් ගම් නොකියවන වුණත් තවත් අය ලෝකේ පුරාම ඉන්නවා. අපි දැන් මොහොතකට විමසලා බලමු මේ සදැහැති පිරිස මහසෑය ළඟ අපිත් එක්ක දන් දුන්නේ මොනවද කියලා. ස්වර්ණමාලී මහසෑයේ මහානීය වර්ණනාව, ජයශ්‍රී මහා බෝධිරාජයන් වහන්සේගේ අනුහස සහිත වර්ණනාව, තථාගතයන් වහන්සේගේ අනුහස දක්වන බුදුගුණ වර්ණනාව, සිව් මහා කමඨහන් ඇතුළත් මායාකාරී දේවාල කවි ඇතුළත් නො වූ ඉතා සුන්දර සුපිරිසිදු සිතුම් බෝධි පූජා පොත් වහන්සේ. බලන ඇස් ඉදිරියේ මුතු හැලුවා වගේ සුන්දර අකුරු පෙළින් ඉස්පිලි පාපිලි එලපිලි කොම්බු ගයනු කිත් කොමා ආදී මහා අක්ෂර ව්‍යංජන සේනාවකින් ඉතා සිහිලැල් සුසුදු කඩදාසි පත්තිරු මත සුසැදි අසිරිමත් ශ්‍රී සද්ධර්මයයි නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයයි එදා එලෙස ඔබ අප සියලු දෙනා ධර්ම දානය කළේ. අපි බෝධි පූජා පොත් වහන්සේ සම්පාදනය කරද්දී ශිරෝමි කාර්යවසම් නැගෙනිය අතීතයේ සිටම මේ ධර්ම දාන පින්කම් වලට පුදුමාකාර සහයෝගයක් ධන පරිත්‍යාග දානය කරමින් කටයුතු කළා පමණක් නෙවෙයි, සුපිරිසිදු සිතුම් බෝධි පූජා පොත් වහන්සේ සම්පාදනය කරද්දී ඒ බෝධි පූජා පොත් වහන්සේගේ අඩුපාඩු විධිමත්ව සොයා බලමින් අපලවා සාධන කොටස් වල PDF ෆෝමැට් එකකින් ගෙන්වගෙන ඉරට
අන්තර්ජාලය හරහා ඒ ෆෝමැට් එක තුල විමසා බලමින් මේ පොතේ පිටු මාධ්‍ය වේදිනියක් විදියට ඉතා දක්ෂ ලෙස කටයුතු කරා. අපේ උපදෙස් ලබාගෙන ඉතා දුෂ්කර කාර්යයක් සිද්ධ කරා මදුෂානි මානවිකා දුවනිය මේ පොත් වහන්සේලා 4 දෙනාම මුල් කාණ්ඩය මුල්ගත පරිගණකයෙන් ටයිප් කරලා දෙන දුෂ්කර කාර්ය මහා ශාසන සත්කාරයක් සිද්ධ කළා. අපට ඉමහත් සතුටක් සුපින්නත් මේ ශාසනාභිවෘද්ධිය එක සැනින් පැතු මෙවන් පිරිසක් මේ ජීවිතයේ අපහා සැබැඳීම හමු වීම. ඒ වගේම අද බලන්නට සුපින්නත්නි ධර්ම දාන මහා අටමහා කුසලයේ ඔබ අතින් අනලස්ව සිද්ධ කිරීමේ වටිනාකම මේ උදා වෙන හැම දවසකම ලංකාවේ ලෝකේ කොයිම තැනක හෝ අහුමුල්ලක හෝ ඔබ අප ධර්ම දානය කරපු බණ පොත් වහන්සේලා අත දරාගෙන කියවිමින් ප්‍රීතියෙන් පිනපිනා තෙරුවන කෙරේ ශ්‍රද්ධාව වඩව ගන්න එකම එක්කෙනෙක් හරි දවසකට ඉන්නවා. එකම එක්කෙනෙක් හරි ඉන්නවා. ඒ අනුව ඔබ සෑම දෙනාම ප්‍රඥාවට මුල් තැන දෙමින් මේ කාලේ කිව්වේ ශාසනය පිරිහෙන්න ඊට නොතබා කියලා. මේ කාලේ ශාසනය පිරිහෙන දේවල් බොහෝ සිද්ධ වෙගෙන යනවා. ඒ සිද්ධ වෙනකොට අපි ඒවට දොස්පරොස් කියමින් ඉන්නව නොවේ. අපි කලේ මොකද්ද? මේ කාලේ සිදු කළ යුතුයම මහා පිංකමක් ලෙස සලකා ආජනයා කෙරේ අප්‍රමාණ අනුකම්පාවෙන් යුතුව අකුරක් පාසා චක්‍රවර්ති රජකම ලැබෙන අවසන දුර තිබෙන නිවනත් අතමතට පමුණුවන්නා වූ අසිරිමත් නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය ධර්ම දානය කිරීමයි. බලන්නකෝ ඒ කොයිතරම් ලස්සන ගැඹුරක් තියෙන ඉතිහාසයක්ද අපිට තියෙන්නේ. මේ සම්බන්ධව භාග්‍යවතුන් වහන්සේම ඒකාන්තයෙන් මෙසේ වදාළසේක. පින්වත්නි ඒකාන්තයෙන් කියන්නේ මේ ධර්මපර්යාය ඒ ලෙසින්ම වදාළ නිසායි. එවිට වෙනත් කිසිදු බ්‍රහ්මයෙකුට, මාරයෙකුට, දෙවියෙකුට, මිනිසෙකුට සම්බුද්ධ දේශනාවට එයාගේ අතින් ඇතුළත් කරන්න කිසි දෙයක් නැහැ. ඒක ඒකාන්තයි. ඒ වගේම බුදුන් වදාළ ධර්මයේ කිසි තැනක මෙන්න මේ කොටස අඩු කරන්න ඕනේ කියලා අවශ්‍යතාවක් කාටවත් පේන්නේ නැහැ. අංග සම්පූර්ණයි. ඒකාන්තයෙන් වදාලා කිව්වේ ඒකයි. මෙවන් ධර්මයක් දේශනා කරපු ශාස්ත්‍රඥ වහන්සේ නමක් සුපින්නත්නි මේ මගුල් සක්වල තියා විශ්වයේ කොතනකින්වත් සොයාගන්න නැහැයි කියලා සඳහන් කිරීම අතිශයෝක්තියක් නෙවෙයි. චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං ඒකේන ද්වේ අගමිත්ත දේසේත භික්ඛවේ ධම්මං ආදි කල්යාණං මධ්‍යේ කල්යාණං පරියෝසాన කල්යාණං. මහණෙනි බොහෝ දෙනාගේ හිතසුව පිණිස ලෝකයාට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට හිත පිණිස වැඩ පිණිස චාරිකාවේ හැසිරෙන්න. භික්ෂුන් වහන්සේලා දෙනමක් එකමඟ නොයන්න. මුල මැද අග අර්ථ සහිත ව්‍යංජන සහිත මිහිරි වූ ධර්මයේ දේශනා කරන්න. සුපින්නත්නි ඒ ගම්බීර වූ සම්බුද්ධ ආඥාව අපේ කනට වැටිච්ච දා ඉඳලා අපට අහන්න ලැබුණ මොහොතේ ඉඳලා අපි කල්පනා කරේ මේ දෙන පිරිකර වෙන් කරන මුදල් ඒ දාණය මහත්ඵල මහානිසංස වෙන්න කොහොමද අපි මේ පින්කම කරන්නේ? යදවපු මුදල් පිරිකර එතනින් නවතින්නේ නැතුව මතු අනාගතයේ 100ක් වසරකිනුත් මත්තට පවතින්න පෙලින් පෙළ සැදිලා යන්න මොකක්ද කරන්න ඕන පින්කම? එම කල්පනා කරා. ඒ කල්පනා කර දාන විභාගය බලනකොට මෙන්න තියෙනවා. සබ්බ දානං ධම්ම දානං ජිනාති. ඉහළින්ම මේ ධර්ම දාන විභාගයේ විස්තර කරන්නට මේ වෙලාවමදී අපි මතු දවසක සතියන්ත දේශනාවකදී ඔබට ඒ කාරණාව පැහැදිලි කරමු. දාන විභාගය. එතෙක් ඒ දාන විභාගයේ ඉහළින්ම සඳහන් කරන්නේ ධර්ම දානය. ඉතින් දැන් බලන්න එදා මහා සෑය අභියස ධර්ම දාන පින්කම් 100න් සිද්ධ කරන අවස්ථාවේදී ඔබ අප කාටවත් වටපිට බලන්නවත් ඉඩහසරක් විවේකයක් තිබුණේ නැහැ. නමුත් රටේම විශාල වියවුලක් ඇති වෙලා තියෙන අද ඒ වගේ මහානීය පින්කම් කරගන්න දැවැන්ත අපහසුතා නිර්මාණය වෙලා තිබෙන අද මෙහෙම එදා ඒ පින්කම එකෙන් කරගත්තා නේද කියලා සිහිපත් වෙනකොට විශාල සතුටක් හිතේ ඇති වෙනව නේද?
දුකක් පසුතැවිල්ලක් කනගාටුවක් ඇති වෙන්නේ මම සම්මා සම්බුද්ධ ශාසනයට මගේ යුතුයකම වගකීම මං එකෙන් එළඹි කාලය තුල ඉටු කළා කියන මහා ගම්බීර හැඟීම හදවතේ පිබිදෙනවා. සුවඳ සියපතක් වගේ. පින්වත්නි එදාට වඩා අද ඒ අටමහා කුසල පින්කමේ සතුට දැනෙන වැඩි. ඒ වගේම ඡායාරූප දැක්කාම තවත් සතුට වැඩි. ඒ වගේම වීඩියෝ දැක්කාම තවත් සතුට වැඩි. ප්‍රීතිය දෝරේ ගලනවා. ඒ හද පුරා ගන්න නිර්ආමිස ප්‍රීතිය Tamanට දහස් ගණනින් වස්තු සම්පත් ලැබිලා නෙවෙයි. ලෝතුරා සම්මා සම්බුදු වදන් ඒකමතිකව අදහගෙන සසරට ඇද වැටුණ අනුන්ගේ ජීවිත සුවපත් කරන ඒ ජීවිතවලට චක්‍රවර්ති රාජ සම්පත් ලැබෙන මතු ලෝකයට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා බිහි කරන ධර්ම දාණය දීලා අන්න සතුට බුදු පියාණන් වහන්සේ අදහාගත් ශ්‍රාවකයෝ සාදු කියලා නිකන් ඉන්නේ නේ. ඇඟමස් දන් දෙනවා වගේ දන් දෙනවා. මේ බුදු සසුන වෙනුවෙන් මහන්සි වෙන අපකැප වෙන ගුරු දේවයන් වහන්සේලා රැකගන්න අපකැපවීම කරනවා. පින්වත්නි සියලු ධර්ම දාන මුද්‍රණ කටයුතු නවත්තන්න සිද්ධ වුණා. රටේ ඇතිවෙච්ච අර්බුදකාරී තත්ත්වය අනුව ධර්ම දාණය දෙන්න විදියක් නැහැ. ඒ වෙලාවේ 2022 මාර්තු මාසයේ වෙනකොට අපි කල්පනා කරේ දැන් කොහොමද දන් දෙන්නේ? දැන් කොහොමද දන් දෙන්නේ? මූලිකම අපගේ ජීවිතේ මූලික ප්‍රශ්නේ ඕක තමයි. වෙන මොකොත් ප්‍රශ්න අපිට නැහැ. රටේ ලෝකේ මොන තරම් කිනිපත් වුණත් අපිට තියෙන එකම ගැටලුව තමයි අප දරාගත් හදවතේ තියෙන ගැටලුව තමයි කාටද දන් දෙන්නේ? කොහොමද දන් දෙන්නේ? දැන් කොහොමද දන් දෙන්නේ කියලා මේ දුෂ්කරතාව උත්සන්න වෙන්න අපිට සිතුනේ එහෙමයි. ඉතින් ඒ කාලේ මේ වෙලාවේ මතක් වුණා දවසක් හිමිදිරි පාන්දර මීට අවුරුදු 7කට පමණ ඉස්සර මේකම බන්ධනාගාරයේ ප්‍රධාන නිලධාරිතුමා ලෙස පත් වෙලා ආපු පින්වත් මොහාන් මැතිතුමා එතුමා එක්කෙන්ම ආරාධනා කරපු ඒ අදහසක් බාර අරගෙන අවුරුදු 2කට පමණ ආසන්න කාලයක් පාන්දර 5 ඉඳලා 6 දක්වා සිදු කරපු භාවනා පන්තිය සීපත් වුණා. ඉතින් සුපින්වත්නි ඔබ සමගේම අවබෝධයේ පිණිස විශේෂයෙන්ම සඳහන් කරන්නට අවශ්‍යයි. මහා මුහුදේ වැටුණු මිනිහාට පණ කෙන්ද ඉතිරි වුණත් ඇති. ඒකත් කොච්චර වටිනවද? මෙන්න මේ වගේ අපි අපගේ ජීවිතයේ දෙස බලන්න ඕනේ. ඒ ආකාරයටයි. ලෝකයේ දිහා බලබලා විපරීත වෙමින්, විකාර වෙමින්, විවිධ චරිතවලට ද්වේෂ කරමින්, ඒ නිස්සාර චරිතවල අපේ මනස රඳවමින් බැනවදිමින් ඉන්න අපට කාලයක් නැහැ සුපින්වත්නි. මොකද හේතුව? හිතා දීර්ඝ කාලයක් ගත වෙන්න ඉඩ තියන්නේ නැතුව අපගේ ජීවිතයට උදාපත් වූ හිමිදිරි යාමයන්හි කිසිවෙකු නොදැන කලක් තිස්සේ අප භාවනා මනසින් වැඩූ බුදු පියාණන් වහන්සේගේ ගුණ මහෝගය ටික ටික කියලා දෙන්න ඕනේ කියන කරුණාබර අදහසින් සද්ධම්ම ශ්‍රවණං හිමිදිරි භාවනා පන්ති ආරම්භ කෙරුණා. මුල්ම දිනවල මුල් දවස් ටිකේ පළමු දේශනය ලබා ගත්තේ අකුරක් නෑර අහන විමසන Tamanට අවබෝධ නොවුණු තැන් මේ WhatsApp එකට මෙසේජ් දාලා අපෙන් විමසන ඉතා ශ්‍රද්ධාවත් අන්‍යාගමික කාන්තාවක් කියන එක පළමුවෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒ අතරේ අද දක්වා පිරිස 100ක් පමණ මේ භාවනා පන්තියට ඇතුළත් වෙලා ඉන්නවා. ඒ අනුව බලනකොට මාසිකව ඒ දින 30ට බුදුන කාණ්ඩ 3000ක් පමණ ධර්ම දාණය වෙනවා. මේ බොහොම දෙනා ඈත ගම්වල ඉන්න අම්මලා, මිචි අම්මලා, නැන්දලා, ඒ වගේම දරු සම්පත් ලබන්න බලාපොරොත්තු වෙන අය, දරු සම්පත් දරාගෙන, කුස දරාගෙන ඉන්න අය මේ බුදුගුණ කාණ්ඩ ශ්‍රවණය කරමින් මහත් ප්‍රීතියකටපත් වෙලා උදා වුණ දවස සාර්ථක කරගන්නවා, නිවෙනවා, සැනසෙනවා. සුපින්වත්නි, ධර්ම දානයේ අගය මොනතරම් විශාලද? ඉතින් අපේ පෙර වාසනාවක්, මේක අපේ పూర్ව පාරමිතාවක් තමයි මේ පූර්ණේ කරගෙන යන්නේ අවස්ථාව ලැබුණ කාලෙදී. එතකොට මව්පියෝ
දරුවන්ට බුදුගුණ කියලා දෙන්න ඕනේ. පොතේ මේ බුදුරජාන් වහන්සේගේ ගුණ ඉගෙන ගන්නට මේ නවරහදී බුදුගුණ නිතර මේ ඉතිපිසෝ ගාථාව නිතර කියන්න. පින්වත්නි, ජීවිතවල මිනිසු බලන පැත්තක් තියෙනවා. අපිට කොහොමද දියුණුවක් ඇති වෙන්නේ? සොපින්වත්නි, බුදුගුණ සීකරන කෙනාගේ ලෞකික ජීවිතයක් දියුණු වෙනවා. ලෞකික ජීවිතයේ දියුණුවට බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව ඇර වෙනත් කිසිදු බලගත් මන්ත්‍රයක් නැහැ. බුදුගුණ හැර වෙනත් සෙත් කවියක් නැහැ ප්‍රතිඵලදායක. සොපින්වත්නි, කොටින්ම කියනවා නම් ඒ වගේම හිරි ගීතයක් තවත් නම් මට නැහැ. ඒ වගේම අද දැනගන්න ඉතිපිසෝ ගාථාව කියන්නේ රහතන් වහන්සේලාගේ ප්‍රියතම ගීතයයි. ඉතින් හොඳින් කල්පනා කර බලන්න, අපි මේ ඇසිපිය සලන නිමේෂයක සිට බලන්න මේ විවේක සුවය භාග්‍යවතුන් වහන්සේ ගුණ සම්භාර සිහි කරනකොට මනසේ ඇති වෙන විවේක සුවයක්. ඒ විවේක සුවය තුල නොසැලී හිඳගෙන අපිට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් හැකියාව පුදුමාකාර විදිහට ඇති වෙනවා. බලනකොට මෙහෙම පොඩ්ඩක් නැවතිලා දවසින් දවස ඒ වගේම මේ දැන් මේ ඇසිපිය සලන මොහොතකදී පවා උපන්දා ඉඳලම වියපත් වෙමින් ජරාවට යමින් මරණය කරා යමින් තියෙන මේ ජීවිතේ අපි පාරමිතා පුරන්නට ඕනේ. තිරිසන්, പ്രേත, අසුර, නිරය කියන හතර අපාගත වෙන්නද? නැහැනේ. මතු බුදු පසේ බුදු. මතු බුදු පසේ බුදු මහරහත්. ඒ උතුම් পদවි ලබන්න පාරමිතා පුරන මහා පින්වත් පිරිසක් තමයි ඔබ අප. එතකොට කලින්ට වඩා තමන්ගේ නැන නුවණ දල්වා බලන්න ඕන කාරණයක් තියෙනවා පින්වත්නි. ඒ සතර පාය දෙසට බලවත් යමු වුණ ලෞකික ලාමක ඇවතුම් පැවතුම් දරන චරිත දිහා එහෙම නැත්නම් ඒව දිහා බලනවද? එහෙම නැත්නම් ගෝර සංසාර සාගරයෙන් අපි ගලවන රන් නෞකාවන සම්මා සම්බුදුරජාන් වහන්සේ දිහා බලනවද? පැහැදිලි තීරණයක් අපිට තියෙන්න ඕන. අපි මේ බුදුරජාන් වහන්සේ ගුණ මෙනෙහි කරන අතරේ විවිධ පුද්ගලයන් කෙරෙහි ඇඟිලි දික් කරන්ට, අත දික් කරන්ට, තර්ජනය කරන්ට, ඒ වගේම මේ නෑ බෑ කියන්ට, තිස්සේම අනේ අපොයි කියන්ට, අපි කොහොම ජීවත් වෙයිද කියන්ට, ඒ වගේ දේවල් හරි අසාධාරණයි. හරි අයුක්ති සහගතයි. බුදු ගුණ වඩන බුද්ධ ශ්‍රාවකයා බුද්ධිමතෙක් ඔහුට තේරෙනවා. සියුම්ව බැලුවොත් අග්‍ර දක්ෂිණේය වූ බුදු පියාණන් වහන්සේගේ උත්තරීතර චරිතාපදානයේ විමසන ඒ වෙලාවේ අනුන් දෙස බැලීමට නොව තමා විසින් තමන් දෙසම බැලීම පුරුදු පුහුණු විය යුතුයි කියන කාරණේ. නැත්නම් මතුවලා පේන්නේ. බුදු ගුණ වඩන කෙනාට පින්වත්නි ඔය ලාමක තුච්ච නින්දිත අදහස් එන්නේ නැහැ. ක්‍රමක්‍රමයෙන් අඩු වෙවි යනවා. අනේ මට මේ කෙලෙස් නිවා ගන්න විදියක් නැහැ නේ කියලා මේ පසුතැවිලි වෙවි ඉන්න කිසිම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ පින්වත්නි. ඔය සවැත් නුවර කෝටි 7ක ජනගහණයෙන් කෝටි 5ක්ම මාර්ගඵලලාභී අය. එයිනු සෝවාන් මාර්ගයට පැමිණුණ අය සියලු දෙනාම මේ බුදුගුණ වඩලා බුදුරජාන් වහන්සේ පිළිබඳව අවබෝධයට යම්තාක් දුරට පැමිණිච්ච අය. ඒ අතරේ ඉන්නවා අසන්දි මිත්‍රා බිසවත් පවා. තවත් බිසවරු 500ක් සමග අසන්දි මිත්‍රා බිසව සෝවාන් ඵලයට පැමිණුනේ මේ බුදුරජාන් වහන්සේ ගුණ සිහි කරලා, ගුණ මහෝගය සිහි කරලා. වෙන මොකකින්වත් නෙමෙයි පින්වත්නි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ තවත් කාරණයක් සුවිශේෂීව ලස්සනට මතු කරනවා. අපි හරීම කැමැත්තෙන් ඒ ආදර ගෞරව සහිතව බැබලෙන දීප්තිමත් පහනක් වගේ හිත බැබලෙනවා මේ දානීය පිළිබඳව මේ ධර්ම දානීය දෙන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ වචන විමසා බලමු අපි. උන්වහන්සේ වදාළ මොන තරම් සුන්දර සුමිහිරි වචනද හරියට ඒ වදන් බුදු වදන් පිළිගන්නකොට මුතුමැණික ආකාරයක හිමිකාරයෙක් වෙනවා වගේ වැටහෙනවා. මහණෙනි දානේ අගේ මාතරම් දන්නවනම් කෙනෙක් තමන්ගේ බත්පතෙන් බත් ඇටයක් දන් නොදී වළඳන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. සුපින්වත්නි, බුද්ධිමත් කෙනාට මේ සුමිහිරි බුදු වදන් ඇහෙනකොට ගත කිලිපොළනවා. හරියට මොහුදුරල පන්තියක සීරුවට නැගිලා වෙරළ දිහාට දුවනවා වගේ මහා සතුටක් ඇති වෙනවා. කාලයක් බුදුගුණ වඩනකොට පස්වනක් ප්‍රීතිය ඇති වෙනවා. හරි පුදුමයි. කොහෙන්වත් ගන්න කෝටි ගාණක් දීලවත් ග්‍රෑම් 100ක් ගන්න කොහෙවත් මේ පස්වනක් ප්‍රීතිය නැහැ. තියෙන බුද්ධ ශාසනය. බුදු සසුනට ඇවිල්ලාමයි ගන්න ඕනේ. ක්‍රියාත්මක වෙලාමයි ගන්න ඕනේ.
අවංක වෙලාම අව්‍යාජ වෙලාම වගකීම දරාගෙන සද්ධාවෙන් යුතුව මේක ලබා ගන්න ඕනේ. බලන්න අද දවසේ පස්සනක් ප්‍රීතිය ගැන කරුණු කියලා දෙන්න. පස්සනක් ප්‍රීතිය අත්විඳින ගමන්ම කියලා දෙන්න. බලන්න පස්සනක් ප්‍රීතිය කියන්නේ කොහොම අත්දැකීමක්ද? වෙනස අපිම බොහෝ වෙලාවට අතිකව ප්‍රීතිමත් වෙලා තියෙන අපිට අහිමි වෙන తాවකාලිකව ජීවිතයට ලං වෙන මට්ටමේ දේවල් හින්දා. නමුත් සුපින්වත්නි බුදු පියාණන් වහන්සේගේ ගුණ සම්භාර පිළිබඳව අහන්න දරා ගන්න ලැබුණාම මානසිකාරය කරන්න ලැබුණාම ඇති වෙන දවසින් දවස වැඩි යන අවබෝධයට කියන ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ධනයක්. බුදුගුණ අපේ ජීවිතවලට ලං වුණාම ඇති වෙන සතුට නිසාම ඕනෑම කෙනෙක් සෝවාන් මාර්ගයට පමුණුවනවා, සෝවාන් ඵලයට පමුණුවනවා. මහා සාගරය වගේ සසර බොහෝ කොට තිබෙන දුක් සමුදාය එළපුරේක රැඳි දිය ටිකක් වගේ සංසිඳවල අතුරුදහන් කර දමන්නට සම්මා සම්බුදු බලමහිමේ සමර්ථයි. මරණින් මතු දුගතියකට පමුණවන්නේ. මරණ මොහොතේ නිදා පිබිදියාත්මෙන් සුගතිගාමී කරවනවා. සතර අපාගත නොවන අය අතර සත්වෙනි තැනටයි වාසය කරන්නේ. ඒ වගේම මේ මහා රජවරු අත්විඳින ප්‍රීතියක් නෙමේ මහා පස්වනක් ප්‍රීතිය කියන්නේ. අංගුත්තර නිකායේ ඒකාදශ නිපාතේ මහා නාම සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ වදාළ පරිදි බුදුගුණ නැවත නැවත සිහි කිරීමෙන් මොකද්ද වෙන්නේ? පස්වනක් ප්‍රීතිය ඇති වෙනවා. පළමු කුද්දක ප්‍රීති. කුඩා ප්‍රීතිය. බොහොම සුළු වශයෙන් ශරීරයේ ලොම් නැගිටීම් පමණක් සිදු කරන දුර්වල ප්‍රීතියක් වෙන පුංචි ප්‍රීතියක්. ඒ කුද්දක ප්‍රීතිය. ඒක වහා ඉපදිලා බින්දෙනවා. නැවත නැවත නැගලා ඉන්නේ. දෙවෙනි එක කණික ප්‍රීති. එකවරකින් කෙලවර වෙන්නේ නැතුව අහසේ විදුලි කොටාගෙන යනවා වගේ නැවත නැවත නැගෙන ප්‍රීතියක් තියෙනවා. ඒ කණික ප්‍රීතියයි. තුන ඔක්කාන්තික ප්‍රීති. මොහොතේ වෙරළ දක්වා ඇවිල්ලා දුවගෙන ඇවිල්ලා බින්දිලා බිඳි යනවා වගේ ශරීරයේ පිනවමින් මුළු ශරීරය පුරා පැතිරිලා බින්දී යන ප්‍රීතියක් තියෙන ඔක්කාන්තික ප්‍රීතිය කියලා. හතර වෙනුව උබ්බේග ප්‍රීති කියලා තියෙනවා. ශරීරයේ උඩ විසි කරන තරම් බලවත් වූ. ඒ කියන්නේ ඉච්ඡරට සහැල්ලුයි. කාය පස්සද්ධිය. කාය සහැල්ලුයි. ඒකට කියන උබ්බේග ප්‍රීතිය. පස් වෙනුව පරණ ප්‍රීති. සකල ශරීරයේ ඒ කියන්නේ ශරීරයේ සියලු තැන්වල සෑම අංශුවක් පාසාම පැතිරෙනවා. ස්පර්ශ කරගෙන උපදිනවා. අති ප්‍රණීත ප්‍රීතියක් ඒ පරණ ප්‍රීතියයි. ඉතින් බලන්න දේපතාම් බුද්ධානුස්සතිය වඩනකොට පාමොජ්ජය ඇති වෙනවා. පාමොජ්ජයට ප්‍රීතිය ඇති වෙනවා. පීති මනස්ස කායෝ පීති මනස්ස ඇතියගේ කය සංසිඳනවා. සංසුන් කය ඇත්තා වූ මානසික සුවිඳී. සුවත්තාගේ සිත එකඟ වේ. ආර්ය ශ්‍රාවකයා රාග ද්වේෂ මෝහ විසින් විසමතාවයට ගියා වූ ප්‍රජාවෙහි සම තත්වයට උසස් තත්වයකට පැමිණෙනවා. විෂම නැති බවට පැමිණෙනවා. ඉතා සුන්දරව වාසය කරයි. හරියට මහා අවුල් තැවුල් ගොඩක් මැද්දේ ඉන්න මහා ජනයා කායක් මැද්දට රාජහංසයෙක් ඇවිල්ලා ජීවත් වෙනවා වගේ. එයාට දැනෙන්නේ. ශෝක කරන්නා වූ දුක් සහිත ජනතාව අතර අශෝකව නිදුක්ව ලාභෙහි නොපවතින අරමුණු සහිතව සිනාමුසු මුණින් මේ වාසය කරනවා. අන්න කොච්චර ලාභද කියලා. මේ ලාභ විඳින කෙනා මොනතරම් වාසනාවන්තද? සුපින්නාත්නි කෙලෙස් සහිත කෙනෙක් වුණත් නිබඳ බුදු ගුණ වඩන කෙනාගේ මුහුණ හරි ශෝභාමත්. බුදු ගුණ වඩන ශ්‍රාවකයා විදින චෛත්‍යයක් වගේ කියනවා. මේකට ආගම් ભેදයක් නෑ සුපින්වත්නි. මහා වාසනාවන්තයෙක්. මොනතරම් වාසනාවක් මේ ජීවිතයට අත්පත් වෙනවාද කියනවා නම් සසර බුදු ගුණ වඩලා ඇති කෙනා බුදු කෙනෙකුන් මෙලොව පහළ වෙන බුද්ධෝත්පාද කාලයක මේ මිනිස් ලෝකේ පහළ වෙනවා. ඒකාන්ත ධර්මතාවක්. ඒ අය බුදුරජාණන් වහන්සේ පිළිබඳව නොදැන සිටියත් හිමිදිරි පාන්දර භාග්‍යතුන් වහන්සේ බුදු සිරිත අනුව 12 කෝටි 1 ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සම්වදින විට බුදු කරුණා නැමැති මහදැලට හසු වෙනවා. පස් පැහැර බබලන බුදු නෙතින් බලලා ඒ බුද්ධ ශ්‍රාවකයා හොයාගෙන කොහේ කොතන පැල්පතක හිටියත් මහා මැදුරක හිටියත් භාග්‍යවතුන් වහන්සේ ඒ අය අභිමුඛයට වැඩම කරලා සතර පදයකින් යුක්ත ගාථාවක් වදාරනවාම මහා නුවණති තෙර නමක් වගේ සතරමග සතර ඵලයට පැමිණෙනවා සුපින්වත්නි. ඊට කලින් එච්චර දුර යන්න ඕනේ අපිට මේ ජීවිතේදීම විවිධ අය තමන්ගේ හිතුමතේ භාවනා කරන්නට ගිහිල්ලා අමාරු දාගත්ත ජීවිතේ.
අපමණ මං මුලා වීම වලට ඇද වැටලා ඉන්න මේ කාලේ අහිංසක ඔබේ ජීවිතයේ සීමුලාවට පමුණවන්නේ නැති බුදු පියාණන් වහන්සේ බුදුමුයින්ම වදාළ පරිදි බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණ සති ඉතිමා චතුරාර්යකා භික්ඛු භාවීය සීලවා. දැන් බලන්න බුදුගුණ තමයි සිව් මහා කමඨහන් අතරේ මුල් තැනට පමුණුවලා තියෙන්නේ. 40ක් කර්මස්ථාන අතරේ මුල් තැන ගන්නේ බුදුගුණ භාවනාවයි. ඒ වගේම මහ ඝනවනාන්තරවල විදර්ශන වඩන විදර්ශන කීවේ සමත විදර්ශනා දෙකයි. ඒකේ විදර්ශනා කොටස වඩන ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න උන්වහන්සේලාගේ මේ ගමන් මාර්ගේ වැරදුන තැන උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික ජීවිතයේ මේ ගත්ත භාවනා උත්සාහයන් වැරදුන තැනක උන්වහන්සේලා සසනය අතහැරලා ගියේ නැහැ. උන්වහන්සේලා බොහොම නියතමානීව ආපහු වෙවිලා බුදුගුණ නම් වූ සමත භාවනාවේ ආපහු මාර්ගය නිරවුල් කරන්න පටන් ගත්තා. මේ ප්‍රඥාවේ උසස්තම දියුණුව මාර්ගයේ නිරවුල් බවක් ඇති වෙනවා කියන එක ඒ බුද්ධිමත් ඕනෑම කෙනෙකුට වැටහීමක් දිනනවා. තව දෙයක් සහතිකව කියන්න පුළුවන් සුපින්නත්නි. ඔබ වුණත් නිරවුල්ව ඉතා සුන්දරව අත නොහැර බුදුගුණ වඩන්න. යම් යම් තැන්වල අවුල් එනකොට එහෙම උදා වෙනකොට මේ ගැන විමසීමක් කරන්න. WhatsApp හරහා ඔබට ගැටලුව සඳහන් කරලා තිබ්බහම අපි පණිවුඩය දෙනවා. උත්තරය ලබලා දෙනවා. ඒ වගේම තමයි මේ අපි සහතික දෙන්නේ නැහැ මේ භාවනා පන්ති ඉන්න කවුරුත් සතරමග සතර ඵලයට පැමිණුණා මේ අය මේ තත්ත්වෙ ඉන්නේ කියලා. ඒක අවශ්‍ය දෙයක් නෙවෙයි. යම්කිසි අවබෝධයකට පැමිණුණා නම් ඒක Taman සතු ධනයක්. බාහිර ලෝකයට කියන්න ඕන දෙයක් නෙමෙයි. අපි මේ ධර්ම දේශනා කරන්නේ පවා අපලත් යම් භාග්‍ය සම්පන්න තත්ත්වයක් තියෙනවද නැද්ද කියලා ඔබට වැටහෙනවා. මේ ශාසනය තුල බොහෝ අයට තේරෙන බොහෝ අය කියන්නේ මේ ශාසනයට සත්කාර කරලා වැඩක් නැහැ. මෙරළ ගියාට පස්සේ ප්‍රතිඵලෙ. අනේ නෑ. අපි නම් ඉතින් දිනපතාම ඔබගේ ගුරුදේවයන් වහන්සේ ලෙස අපි දිනපතාම මේ ඊටාම සපවත් මේ ප්‍රතිඵල දැක දැන ඉන්නවා. බල ඉන්නවා මේ හරියට මහා භාණ්ඩාගාරයක් විමසන ධනවත් සිටුවරෙක් වගේ. ඉතින් එකක් සහතිකව කියන්න පුළුවන්. සහතිකවම දෙන්න පුළුවන් මෙන්න මේ කාරණය වගකීමක් ඇතුව කියන්න පුළුවන්. බුදුගුණ නිරන්තරයෙන් වඩන ඔබට ඊටා සුන්දර වූ යථාබෝධයකින් ලෝකය දකින අනිත්‍ය සංඥාව කියන විදර්ශනා නුවණ පහළ කරගන්න හැකි වෙනවා. බුදුගුණ වඩන කෙනාට. විදර්ශන නුවණ. මොකද ඒක පහළ වෙන්නේ ඒ හැකියාව වැඩි දියුණු වෙන්නේ දියුණු වෙන්නේ ඔබ බුදුගුණ වඩන තරමටයි. අපි උදාහරණයක් හැටියට කිව්වොත් කැම පිඟාන ඔබ ඉදිරියට ගත්තාම හරි ලේසියෙන්ම මෙතෙන්ට එළඹෙන්න පුළුවන් මේ විදර්ශනා ප්‍රපැත්තේදී මේ අනිත්‍ය සංඥාවට. ඇහැ අනිත්‍යයි, රූප අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධ අනිත්‍යයි, දිව අනිත්‍යයි, රස අනිත්‍යයි, කය අනිත්‍යයි, පහස අනිත්‍යයි, මනස අනිත්‍යයි, මනෝ සංචේතන අනිත්‍යයි. මේ ආදි වශයෙන් කාලයක් ගත වෙද්දී හැබැයි මේ අදිසියෙන් කලබලෙන් නෙමෙයි. මේ බුදුගුණ වඩාගෙන යද්දී ඔබට තේරෙනවා සිතේ සැහැල්ලු බවක්, පිරිසිදු බවක්, සුන්දර බවක්, සැනසුණු බවක් ඇති වෙලා දැන් තියෙනවා. අන්න ඒ කාලෙදී ඔබ අහපු අර ධර්මකාණ්ඩ ඉබිදෙන්න පටන් ගන්නවා ඔබ තුල යථාබෝධ පරිද්දෙන්. එතකොට බලන්න ඔබ ලැබුව මේ ජීවිතේ සමුගන්නට කලින් අග්‍රඵලයකටපත් වෙන්නේ නැද්ද? මේ බුදුගුණ භාවනාව තුළින් යන ගමනේ සැකසෙන්නේ සමාධියයි. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන ධානාංග පහ මනාව වැඩි ගිහිල්ලා ප්‍රථම ධානයේ කරා පැමිණෙන්න පුළුවන්කම තියෙනවා. හරියට මුළු ගෙයක්ම සහ මුලින් උළු හෙවිල්ලුවා වගේ කොතනකවත් එමෙන්නේ නැහැ වගේ පූර්ණ සමාධියකට එන්න ඔබට පුළුවන්කම තියෙනවා. බලන්න කොච්චර ලස්සන සරල සුගම සුන්දර සුගත ක්‍රමවේදයක්ද මේ බුදුගුණ භාවනාව කියන්නේ. ඉතින් පහුගිය දවසේ සිද්ධ කරපු බුදුගුණ කාණ්ඩය තුළ ඔබ හැමෝටම නැතත් ටික දෙනෙකුට හරි අවබෝධ නොවුන තැනක් තියෙනවා. විමසීම් කරපු අය ඉන්නවා මේක විස්තර කරන්න කියලා. එනම් බුදුරජාන් වහන්සේගේ කාය බලය පිළිබඳව කොහොමද අපි අදහසක් ගන්නෙ? ඒකට කුල ඇසුරෙන් තමයි මේ බුදුරජාන් වහන්සේගේ කාය බලය විස්තර කරන්නේ. සිංහ, ගව, මහිෂාදී, අශ්ව ආදීන්ගේ කාය ශක්තිය නෙවෙයි කුල ඇසුරෙන් තමයි කුල 10ක් ඇසුරෙන් දසබල වර්ගයේ පළමු සූත්‍රයේ දසබල සූත්‍ර වර්ණාව. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ විසින්ම තමන් වහන්සේගේ අදහසක් වශයෙන්
දේශනා කරන ලද දස බල සමන්නාගතෝ හෝති. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ බල 10කින් යුක්ත වුණා කියන එකයි. මේ ප්‍රධාන වශයෙන් දස බල ගත්තොත් වර්ග දෙකක් තියෙනවා. කාය බලය හා ඥාන බලය කියලා. මේ බල අතුරින් තථාගතයන් වහන්සේගේ කාය බලය ඇත්කුලේ ඇසුරෙන් තමයි දැනගන්න තියෙන්නේ. කොයි විදිහටද? කාලාව කංච ගංගෙය්‍යං පණ්ඩරං තම්බ පිංගලං ගන්ධ මංගල හේමංච උපෝසත ඡද්දන්ත මේ දසාති. කාලාවකයෝද ගංගෙය්‍යයෝද පණ්ඩරයෝ තම්බ පිංගලයෝ ගන්ධ මංගල හේමයෝ සතයෝ ඡද්දන්තයෝ යයි ඇත්කුල 10කි. බලන්න. මේ ඇත්කුල 10 මේ කාලාවක කියන හති රාජ්‍යයට පුරුෂයන් 10 දෙනෙක්ගේ කාය බලය තියෙනවා. එක කාලාවක ඇතෙකුට. මේ කාලාවක කුලේ ඇතුන් 10 දෙනෙකුගේ කාය බලය එක ගංගෙය්‍ය ඇතෙකුට තියෙනවා. ගංගෙය්‍ය ඇතුන් 10 දෙනෙකුගේ කාය බලය එක පණ්ඩර කියන ඇතෙකුට තියෙනවා. එක පණ්ඩර ඇතුන් 10 දෙනෙකුගේ කාය බලය එක තම්බ නම් ඇතෙකුට තියෙනවා. තම්බ ඇතුන් 10 දෙනෙකුගේ කාය බලය එක් පිංගල ඇතෙකුට තියෙනවා. පිංගල ඇතුන් 10 දෙනෙකුගේ කාය බලය එක ගන්ධහස්තියෙකුට තියෙනවා. ගන්ධහස්තීන් 10 දෙනෙකුගේ කාය බලය එක මංගල නම් ඇතෙකුට තියෙනවා. මංගල ඇතු 10 දෙනෙකුගේ කාය බලය හේම නම් එක ඇතෙකුට ඇත. හේම ඇතු 10කගේ කාය බලය උපෝසත ඇතෙකුට ඇත. උපෝසත ඇතු 10 දෙනෙකුගේ කාය බලය ඡද්දන්ත ඇතෙකුට ඇත. සුවින්නත්නි ඡද්දන්ත ඇතු 10 දෙනෙකුගේ කාය බලය තථාගතයන් වහන්සේට ඇත. ඒ සඳහන් කරන්නේ නාරායන නම් වූ බලය කියලා. එතකොට බලන්න මේ ස්වභාවික ඇත්ගණයාගෙන් ඇතුන් කෝටි දහස් ගණනකගේද පුරුෂයන් දස කෝටි දහසකගේද කාය ශක්තිය තථාගතයන්ට වහන්සේට ඇති බැවින් උන්වහන්සේ දස බල සමන්නාගත නම් වෙනසේක. ඉතින් මේක හොඳින් හිතන්න ඕන දෙයක්. මේ වගේ අසාමාන්‍ය කාය බලයක් සාමාන්‍ය පුද්ගලයෙකුට ලැබුණොත් මොන විදිහේ විපරීත බවක් විනාශයක් ඇති වේද මේ ලෝකෙට. ඒකට භාග්‍යවතුන් වහන්සේට මේ විශාල කාය බලය ලැබෙනකොට මෙන්න මේ විදිහේ දෙයක් උන්වහන්සේ අවබෝධ කරගන්න. මේ කාය බලය නිසා දුක පිරිසිදු දැනීම. දුක කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ආර්ය සත්‍ය අවබෝධ කරන්ට තියෙන පිරිසිදු අවබෝධයක් ඕනේ. ඒ අවබෝධය හෝ තණ්හාව දුරු කිරීම හෝ අරහත් මාර්ගයේ පවා වඩන්ට ඵල සාක්ෂාත් කරන්ට හෝ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වුණාට බුදුරජාණන් වහන්සේට අපි සඳහන් කරා කාය බල ඥාන බල තියෙනවා කියලා දස ස්ථානයන්හි කම්පා නොවන උපස්තම්භණය වන දසවිධ ඥාන බලයක් ඇත. ඒ නිසා බුදු පියාණන් වහන්සේ උන්වහන්සේ දස බල සමන්නාගත නම් වනසේක. අපි මේ දසවිධ ඥාන බලය පොඩ්ඩක් විමසා බලමු. සුදුසු නුසුදුසු තැන් තත්ත්ව පරිද්දෙන් දන්නා බවයි. එනම් සුදුසු යන සුදුසු වශයෙන් නුසුදුසු තැන නුසුදුසු වශයෙන් දන්නා බව ඒ ඥානයකි. අතීත අනාගත ප්‍රත්‍යুৎপন্ন කර්ම සමාදානයන්ගේ ස්ථාන වශයෙන්ද හේතු වශයෙන්ද තත්ත්ව පරිද්දෙන් විපාක දන්නා බව ඒ ඥානයකි. සෑම තැනකටම යා හැකි බව එම ප්‍රතිපදාව පිළිවෙල දන්නා බව එකකි. අනේක විද වූ නොඑක් ලෝක ධාතුන් පිළිබඳව දන්නා බව තවත් එකකි. අන්‍ය සත්වයන්ගේ නානාදි මුක්නිකාතාව නානාදි මුක්නිකතාව දන්නා බව තවත් ඥානයකි. ඔවුන් පිළිබඳවම ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය පවතින බව තවත් ඥානයකි. ඔවුන් පිළිබඳවම ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය දන්නා බව තවත් ඥානයකි. ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාපත්තීන්ගේ කිලිටි වීම පිරිසිදු වීම හා කෙලෙස් වලින් නැගිටීම ආදිය දන්නා බව තවත් ඥානයකි. සත්‍යයන්ගේ චුති උප්පාත දන්නා බව පරිගොස් උපදින ආකාරය දන්නා බව තවත් ඥානයකි. ආශ්‍රවයන් ක්ෂය කිරීම දන්නා බව තවත් ඥානයකි. අභිධර්මයේ වනාහි මෙන්න මේ ආකාරයට පැවසෙනවා. මෙහි තථාගතයන් වහන්සේ සුදුසු තැන සුදුසු වශයෙන් නුසුදුසු තැන නුසුදුසු වශයෙන් තත්ත්ව පරිද්දෙන් දන්නාසේක. එසේ තත්ත්ව පරිදි නුසුදුසු සුදුසු ස්ථාන දන්නා බවම තථාගතයන් වහන්සේගේ තථාගත බලය වේ. යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨම ස්ථානයේ දැනගන්නාසේක්ද පිරිස් මැද සීහනාද පවත්වනසේක්ද බ්‍රහ්මචක්‍රය පවත්වනසේක්ද ඒ තථාගත බලයෙන්ම වේ.
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විජ්ජාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක ඒ නවරහාදී සම්බුදු නුවණට මම නමස්කාර කරමි. ඒ අනන්ත වූ නවරහාදී සම්බුදු ගුණ කඳට මාගේ නමස්කාරය වේවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අපට යදීම් පිදීම් පසුතැවිලීම් ආදී නිරර්ථක බවම පෙන්වා වදාළසේක. ඔබ වහන්සේ ඉතා සුන්දර වූ සුගම වූ ලස්සන උපමා උපමේයන් වලින් අපේ ජීවිතය පිරිපුන් කරනසේක. පින්වත්නි, ඔබම සිට වූ ඔබම මනමින් සත්කාර කර කෙහෙල් පැලයක් තියෙනවා. ඔබේ අස්පනා පිටම මේ කෙහෙල් පැලේ මනමින් වැඩෙනවා. ඔබ සත්කාර කරනවා. ඔබගේ දෑත වාසනාවන්ත කරමින් කෙහෙල් කෙනක් මේ ගහේ හට ගන්නවා. බලන්න ක්‍රියාව ප්‍රතික්‍රියාව පිළිබඳව උන්වහන්සේ මනමින් පෙන්වලා දුන්නා. තමන් හිසට තමාත මේ සෙවණැල්ල කියා පෙන්වා දුන්සේක. සොපින්වත්නි, අනන්ත බුදුගුණ බලයෙන් ඔබ සැමට සෙත් වේවා. නිබඳ බුදුගුණ වඩන අපි ඒ බුදුන් වහන්සේ වදාළ මෙත් සිතින් ලෝකයට සෙත් පතමු. මම වෛර නැත්තෙක් වෙම්වා, තරහා නැත්තෙක් වෙම්වා, ඉරිසියා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඉරිසියා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. බලන්නට සුපින්වත්නි, මම මෛත්‍රී භාවනාව වැඩුවේ නෑ, මම මරණ අනුස්සතිය වැඩුවේ නෑ, මම කායගත සතිය වැඩුවේ නෑ කියලා කාටවත් දුක් වෙන්න කනගාටු වෙන්න හේතුවක් නෑ. විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව උනත් ඔබ ආරම්භක භාවනාව විදිහට වඩන්නට බරපතල අවශ්‍යතාවයක් නෑ. ඒක බුද්ධානුස්සති මෙත්තාච දෙවෙනියටයි බුදුරජාන් වහන්සේ මේ සතර කමඨහන් වල පෙන්වලා වදාළේ. හැබැයි ඔබ ඊටාම සතුටු වෙන්න ඕන කාරණයක් අද දවසේ මම ඔබට හෙළිදරව් කරන්න. යම් කෙනෙක් ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ කඳ නවරාදී බුදුගුණ නාම නමයෙන් මෙනෙහි කරනවාද, ඒ අය තුල මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණම ලෞතර බුදුරජාණන් වහන්සේ තමයි බ්‍රහ්මාති බ්‍රහ්ම මහා බ්‍රහ්මයාණන් වහන්සේ. උන්වහන්සේ සතුන ඒ සතර බ්‍රහ්ම විහරණ මේ බුදුගුණ වඩන කෙනාගේ චිත්තසංතානෙහි මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා අනුක්‍රමයෙන් වැඩි යනවා. ඉතින් බලන්න මොන තරම් ප්‍රතිලාභ තියෙනවද. ඉතින් අද දවසේ බුදුගුණ හිටගෙන ඉන්නේ, ඉඳගෙන ඉන්නේ, ඇවිදින නොනිදාසට වෙන සතර ඉරියව්වේ මම සිහි කරමි කියලා වගකීමෙන් අවංකව ඒ කරුව සෝචකී කරුව මේ ගුරු උපදේශ පිළි අරගෙන කටයුතු කරන්නට ඔබ සෑම දිනාටම හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු ධම්ම දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු.